समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්භං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්භං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්භං යුනෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේටානානි අභින්නං පච්චවෙක්කි තබ්බානි ඉත්තියාවා පුරිසේනවා ඝට්ඨේනවා පබ්බජිතේනවාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වාසනාවන්ත කාරුණික පින්වත්නි, ඔබ හැම කෙනෙක්ම මේ මොහොත තුල සූදානමකින් යුක්තව කටයුතු සිදු කරනු ලබන්නේ ලෝකස්වාමී ධර්මස්වාමී මගේ තථාගත අමාමෑණි සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ ඔබට මට මේ ලෝක ධාතුවේ වෙසෙන අසරණ භාවයට පත්වලා ඉන්න අපි හැම දිනාටම හිතසුව පිණිස අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ නෛර්යානික උත්තම ශ්‍රී සද්ධර්මයෙන් යම් බඳු ධර්ම මාත්‍රයක් ශ්‍රවණය කරලා ඒ දහම් කරුණ ජීවිතයට එකතු කරගෙන ඔබේ මගේ ජීවිත ගමන සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න, සාංසාරික වශයෙන් සැපඵල ගෙනත් දෙන සංසාර ගමනක් සකස් කරගන්න, අවසන මේ සංසාර ගමනින් මිදෙන්නට කටයුතු කරන්නට මඟ කියා දෙන උත්තම ලෞතුරා ධර්මයක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, මගේ බුදුහාමුදුරුව තරම් ඔබේ මගේ නිවනට වෙහෙසිච්ච තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. අපේ නිවනට පින්වත්නි අපිට වැඩිය ඔබට මට වැඩිය වෙහෙසුනේ
මගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එදා දීපංකර දිපදෝත්තමයාණන් වහන්සේ පාමුල සුමේද තවුසානන් වෙලා ඉපිදෙලා උන්වහන්සේ අභිමුව ගාථා ධර්මය පද දෙකක් ඇහුවනම් මේ සංසාර ගමන කෙලවර කරගන්නට එදා සුමේද තාපසයාණන්ට හැකියාව තිබියදිත් ඒ හැකියාව තිබියදිත් ඒ නිවන ඇත්තරී ඔබට මට මේ සංසාර ගමනේ නිවන පසක් කරලා දෙන මග පෙන්විය යුතුම නිසායි. උන්වහන්සේ අප කෙරෙහි තිබ්බ අනුකම්පාව නිසායි. උන්වහන්සේ එලෙස ඒ සංසාර ගමනක් ගමන් කරලා පිරිය යුතු පාරමී ධර්මයෝ අනේක විද දුක් ගැහැට විඳිමින් සම්පූර්ණ කරේ. ඔබට මට මේ ලෝක යථාර්ථ ධර්මතාවය පෙන්වලා දෙන්න උන්වහන්සේගේ හද මඩලේ ඇතිවිච්ච අනුකම්පාව නිසායි. අපිට අද මේ විදිහට බණපදයක් අහන්ට ධර්මයේ ස්පර්ශ කරන්නට ලැබුණේ උන්වහන්සේ අප කෙරෙහි තිබ්බ අනුකම්පා සහගත සිතුවිල්ල නිසායි. උන්වහන්සේ තරම් අනුකම්පාවෙන් ඒ තරම් කැපකිරීමකින් අපිට මේ ධර්මතාවයේ පෙන්වුවේ පින්වත්නි. අපේ සංසාරික ගමන නවත්තලා මේ දුකේ ඇලී ගැලී වැසෙන කාල සීමාව අඩු කරලා සංසාරයෙන් මිදෙන්නමයි. මේ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නමයි. එනිසයි බණ පදයක් අහන මොහොතක් අපිට හරිම වැදගත් වෙන්නේ. අපිට බොහෝම ප්‍රතිඵලදායක වෙන්නේ. විවහාරය තුල බොහෝ දෙනෙක් කියනවනේ පින්වත්නි, ඕවනම් බණනේ. තවත් ඇත්තු කියයි බණ නම් කියයි අපිනේ කරන්න ඕනේ. එහෙම විවාහාරික වචන සමාජ ජීවත් වෙන මිනිස්සු ගාව තිබ්බා. අදටත් එහෙම වචන භාවිතා කරන මිනිස්සු සමාජේ ඉන්නවා මගේ පින්වත්නි. එතකොට ඒ ඇත්තෝ ඇත්තටම දකින්න ඕනි කාරණාවක් තියෙනවා පින්වත්නි. බුදු බණ පදයක් අහන්න නොලැබෙන කාල සීමාවල් ඔබට සංසාරේ ගමන් කරනකොට මුණ ගැහිලා ඇති. ඉදිරියෙත් මුණ ගැහෙන්න નિયમિતව ඇති. එනිසායි පින්වත්නි මේ අහන්න බණ පදයක් ගන්න ඔබේ ජීවිතයට වටිනා කරයි කියන්නේ. ඔබේ ජීවිතයට වැදගත් කියන්නේ. බුදුහාමුදුරුවෝ කවදාවත් කරන්න බැරි දේවල් දේශනා කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කරන්න පහසුම දේ තමයි දේශනා කරේ. ඒ පහසු මගේ අපි ගමන් කරන්නේ නැත්තම් පින්වත්නි අපි කොයි තරම් අභාග්‍ය සම්පන්නද කියලා හිතලා බලන්න චුට්ටක්. හිතන්න මේ කාරණා හිතන්න. අද දවසේ ඔබට බණ කියලා දෙන්නෙත් හිතන්න කාරණා. බුදුදහමේ වල්පල් හිතන්න කියලා දීලා නැහැ. බුදුදහමේ හිතන්න නම් හිතන්න ඕනෙත් මොනවද පින්වත්නි? නිවනට හේතු වෙන දේවල්. වෙන මනස්ගත මේකේ හිතන්න නැහැ. මේකේ හිතන දේ උනත් හරි ප්‍රායෝගිකයි. මෙනෙහි කරන දේ උනත් නිවනටම උපකාරී වෙන දෙයක්. ලෞකික ජීවිතය සාර්ථකත් වෙනවා. ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක වෙනවා. එනිසා සාර්ථකත්වයේ හොය වෙනත් අසාර්ථක මිනිස්සුන්ගේ වදන් පිටිපස්සේ දුවන්න එපා. මෙන්න සාර්ථකත්වයට ගමන් කරන මිනිසුන්ට ඇති කරගන්න ඕනේ සිතුවිලි. උන්වහන්සේ සාර්ථකත්වයට අපිට පෙන්න ක්‍රියාමාර්ග හිතන්න ඕනේ දේවල් තමයි මේ. එහි නිසයි අද දේශනාවට ඒ වගේ ලස්සන කාරණා කිහිපයක් මාතෘකා ස්ථානයේ තිබුවේ. එතකොට පින්වත්නි ඒ කාරණා ජීවිතයට එකතු කරගන්න. අහන බණපදයක් ගහන ජීවිතයට එකතු කරගන්න කිව්වේ ඒකයි.
ජීවිතයට ඔබට මැණිකක් හම්බුනහම මේ මැණික පුදුමාකාර වටිනාකමකින් ඔබ අරගෙන තියාගනි. හැබැයි පින්වත්නි මතක තියාගන්න ඒ මැණිකටත් මේ ලෝකෙ කොහේ හරි තැනකදී මිලක් නියම වෙනවා. මොන්න තරම් මැණිකක් හම්බුනත් ඒ මැණිකට මිලක් නියම වෙනවා. හොඳට මතක තියාගන්න බුදු බණ පද මිල කරන්න බෑ. මිල කරන්න බෑ. අපිට අද ලැබුණට අද අපිට බණ පදයක් අහන්න ලැබුණට මං ඉස්සෙල්ලත් සඳහන් කළේ ඒකයි බණ ඇහෙන්නේ නැති කාලයක් එන්න නියමිතයි. බුද්ධෝත්පාද කාල සීමාව අවසන් වෙලා බුද්ධෝත්පාද කාලවල මේ ධර්ම ඇහෙන්නේ නැහැ. එහෙම කාලෙක උත්පත්තිය ලැබිලා දුක් විඳින ගමනක් නම් යන්නම එපා පින්වත්නි. හිතන්නවත් එපා එහෙම ගමනක්. හිතන්නවත් එපා. මේ තරම් වටිනා කර දහමක් ඒකයි ප්‍රයෝජනට ගන්න කියන්නේ. මේ දහම් පදයක් එකක් ගාන හිතට ගන්න. විසික් කරන්න එපා එක තැනක්වත්. ඇයි මේක මිල කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුබණ පද මිල කරන්න බෑ. මැණික මිල කරත් බුදුබණ මිල කරන්න බෑ. ඒකයි මේක ඒ තරම්ම ජීවිතේට වටින්නේ. ඒකයි මේ අහන බණපදයක් ගානේ ජීවිතයට ගන්න කියන්නේ. ජීවිතයට උකහා ගන්න කියන්නේ වැදගත් වෙන හින්දාමයි. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒක නියතයක්. ජීවිතය සාර්ථක කරගන්න බුදුබණ පද බෙහෙවින්ම වැදගත්. ගහ කැදෙන්න පින්වත්නි ජලය, ඉරේලිය මේ ආදී විවිධ සාධක ඕනේ. ඒ වගේම තමයි සාර්ථක ජීවිතයක් හැදෙන්නත් බුදුබණ පදයක් අවශ්‍යමයි. වැදගත්මයි, වටිනාකරමයි. ඒ නිසායි මේ දේශනා කරන බණපදයක් ගාන හිතට ගන්න ජීවිතයට එකතු කරගන්න කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වපු දේ තමයි පින්වත්නි වීරය. වීරය කරන්න. මොකටද? අකුසලයේ දුරලන්න. භාග්‍යතුන් වහන්සේ අවසානයේ අපිට දෙන උපදේශෙත් මොකද්ද? කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස් සමරණ. කත්තබ්බං කුසලං කුසල් දහම් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. නත්ති ජාතස් සමරණං ඉපදිච්ච කිසි කෙනෙක් නොමරෙන්නේ නැතුව ඉන්නේ නෑ. මරණවමයි අමරණීය වෙන්නේ නෑ. ඒ නිසා කුසල් දහම් වඩන්න බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපිට පරිනිබ්බාන සූත්‍රයේ දක්වන කාන්තිම උපදේශය. ගන්න ජීවිතයට එකතු කරගන්න වීරිය ඇති කරගන්න. මොකටද? අකුසලයේ දුරලන්න. ඊළඟට අකුසලයේ දුරලන වශයෙන් ඊළඟට කළ යුත්තේ මොකද්ද? කුසලයේ වර්ධනය කරන එක. කුසල් දහම් වඩන එක. එකින් එක ජීවිතේ වැරදි තියෙනවා නම් අකුසල කාරණා තියෙනවා නම් එකින් එක අයින් කරන්න. අයින් කරලා කුසල් දහම්ම ජීවිතය එකතු කරගන්න. ඒකට තමයි වීරිය තියෙන්න ඕනේ. ඒකට තමයි කිව්වේ මොකක්ද? සතර සම්‍යක් ප්‍රධාන වීරිය සම්මා වායාමයේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ නිසා වීරිය ඇති කරගන්නමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ අකුසලම් භික්කවේ පජහත. මහණෙනි අකුසලයේ දුරු කළ යුතුයමයි. අකුසලම් භික්කවේ පජහත. ඒයි අකුසල් තියෙන තාක් අපි සතර පා දුකකට වැටෙනවද නැද්ද? වැටෙනවමයි. සතර පා දුකකට නම් වැටෙනවමයි අකුසල් තියෙනවා නම්. ඒ නිසයි කීවේ අකුසලයේ දුරු කරන්න. අකුසලයේ දුරු කරගන්න යන ගමනේදී පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපිට ඒ අකුසලය දුරු කරගන්න හිත නැඹුරු කරගන්න වීරිය වඩා වර්ධනය කරගන්න නිතර සිහි කරන්න ධර්ම කාරණා පහක් පෙන්වුවා. මේ ධර්ම කාරණා පහ සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ නීවරණ වර්ගයේ සූත්‍ර දේශනාවක. සූත්‍ර දේශනාවේ නම පින්වත්නි තාන සූත්‍ර දේශනාව.
මොකද්ද සූත්‍ර දේශනාවේ නම? ඨාන සූත්‍ර දේශනාව. ඨාන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා පංචමානි භික්කවේ ඨානානි අභින්නම් පච්චවේක්කිතබ්බානි. නිතර නිතර මේ කරුණු පහ සිහි කරන්න. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. කවර කෙනෙක් වුණත් පින්වත්නි මේ කාරණා පහ නිතර නිතර හිතන්න ඕනේ. නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ මොකටද? අකුසලයේ දුරු කරගන්න වීරිය උපදවා ගන්න. ඒ නිසා මේක හොඳ සිතුවිලි පහක්, සිටිය යුතුම සිතුවිලි පහක්, නිතර ජීවිතේ සිහි කළ යුතුම කාරණා පහක්. පළවෙනි කාරණාව මොකද්ද පින්වත්නි? භාග්‍යතුන් වහන්සේ ඨාන සූත්‍රයේ දක්වන පළවෙනි කාරණාව තමයි ජරා ධම්මෝමි ජරා අනතීතෝති අභින්නම් පච්චවේක්කිතබ්බං. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවාති. මොකද්ද පළවෙනි කාරණාව? මම ජරා ධර්මයේ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මම ජරාවට පත්වෙන කෙනෙක් කියන එක නිතර සිතන්න ඕනේ පින්වත්නි. ඇයි? අපි හැමෝම වයසට යන්නේ නැද්ද? වයසට යනවා. අපි හැමෝම ජරාවට පත් වෙනවා. ඒක අපි දන්නේ නැද්ද? දන්නවා. ඇයි එහෙනම් ආපහු හිතන්න කියලා කියන්නේ? වෙන වැඩක් නැති හින්දා මේක හිතන්න කියලා කියනවා. නෑ. මම ඒකයි මුලදී සඳහන් කරේ මේ දහමේ හිතන දේ වුණත් බොහොම වැදගත්. ජරා ධම්මෝ මි ජරා අනතීතෝති. මම ජරාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මම ජරාවට පත්වන කෙනෙක්. නිතර සිතන්න කිව්වයි. පින්වත්නි අපි ගාව විවිධාකාර මදයන් තියෙනවා. මදයන් කියලා කිව්වේ ප්‍රමාදයට කාරණා අපි ගාව තියෙනවා. එතකොට අපි ගාව තියෙන එක මදයක් තමයි අපි ගාව විවිධ මදයන් තියෙනවා. මෙතනදී අපිට උද්ගත වෙන එක මදයක් තමයි පින්වත්නි තරුණ මදය. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව සූත්‍ර දේශනාවේදීත් පෙන්නනවා. අත්ති භික්කවේ සත්තානං යොබ්බන මදෝ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ තස්ස තං ඨානං අභින්නම් පච්චවෙක්කතෝ යෝ යොබ්බනේන යොබ්බන මදෝසෝ සබ්බසෝ වා පහීයති තානු වාපන හෝති. ඇයි මේ කාරණාව හිතන්න කියන්නේ? යොබ්බන මදයෙන්, යෞවන මදයෙන්, තරුණ මදයෙන් මත්තිච්ච කෙනා අතින් පින්වත්නි කාය දුච්චරිතය, වචී දුච්චරිතය, මනෝ දුච්චරිතය සිද්ධ වෙනවා. මේ කාරණාව හිතන කෙනාට මේ මදය ප්‍රහීනේ භාවයට පත් වෙලා මෙයා නිවිච්ච කෙනෙක් වෙනවා. හිතන්නකො තරුණ මදයට පත් වුනහම මොකද වෙන්නේ? තරුණ මදයට පත් වුනහම එයා තාරුණ්‍යයෙන් එයා හිතනවා මට හයිය හත්තිය තියෙන ඇඟපතක් තියෙනවා. මට බොහෝ කාය බලය තියෙනවා. මම ලේසියකට පරදින්නේ නැහැ කියන අදහසින් එයා කටයුතු කරනවා. මොනවටද? අකුසල් වලටමයි හිත නැඹුරු වෙන්නේ. අකුසල් වලටමයි බහුතරයකගේ හිත නැඹුරු වෙන්නේ. මෙහෙම ජරාවට පත් වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් එයාගේ අර යෞවන මදය මදයක් වෙන්නේ නැහැ. ප්‍රමාදයට කාරණාවක් එයා කරගන්නේ නැහැ. එයා අකුසල් රැස් කරන තැනක් කරගන්නේ නැහැ. තරුණ ජීවිතේ තරුණ බව එයා අකුසල් රැස් කරන මාවතක් කරගන්නේ නැහැ. ඇයි? එයා දන්නවා වයසට යනවා කියලා. දැන් ඉන්න යෞවන මදයෙන් මත්විච්ච අය කොහොමද? ගැටලුවක් විසඳන්න ගියාපුවම කොහොමද? මුලින් ඉක්මන් වෙන්නේ මොනවද? මුලින් ඉක්මන් වෙන්නේ අතපය. ගැටලුවක් විසඳන්න ගියපුවම මුලින් ඉක්මන් වෙන්නේ අතපය. ඇයි? ඒ ඇත්තු තරුණ මදයෙන් මත් වෙලා ඉන්නේ.
මට හයිය හත්තිය තියෙනවා මං හරි ශක්තිමත්. ඒ සිතුවිල්ලෙන් මදයෙන් මත් වෙලා හරි තරුණ්‍යයි. ඒ නිසා තරුණ මදයෙන් එයාලා ප්‍රශ්න විසඳන්නේ අතපය ඉස්සර කරලා. නේද? එහෙම ඇත්තෝ ඉන්නේ. ඇයි එයා වයසට යනවා කියලා එයාට මතක නැහැ. එයා ඒක හිතුවේ නැහැ. එයා ඒක ඒ වෙලාවේ හිතුවේ නැති නිසා එයා මොකද්ද කරගන්නේ? අතපය ඉස්සරට කරගෙන. කාය දුච්චරිතයක්. අකුසලයට කාරණාවක් නේද? තේරුම් ගන්න. ජීවිතයේ අකුසලයට මේ මදයන් නිසා කාරණා නම් රැස් කරගන්නම එපා. අකුසලය කියන්නෙම ඔබව දුකටියකට ගෙනියන්න හේතුවක් කාරණාවක්මයි. ඔබට දුකක් ඇති කරන කාරණාවක්මයි. ඒ දුකකට ඇති කරන කාරණා රැස් කරගන්න එපා මේ ප්‍රමාදයට වෙන කරුණු හින්දා. ඒකමයි මේ ජරා ධර්මය. මම හික්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මමත් ජරාවට පත්වන කෙනෙක්. මමත් වයසට පත්වෙනවා. මේ හැදි දැඩි වෙලා තියෙන අතපය මගෙත් මටත් බැරි බවට පත්වෙනවා. දැන් මෙහෙම මං හරියට හත්තියට මගේ ඇඟපත විශාලව තිබුණට මටත් දවසකට එක තැන් වෙන්න වෙනවා. මගේ දවසකට මේ මස්පිඩු වැහැරෙන ස්වභාවයට පත්වෙනවා. එතකොට මට මේම කටයුතු කරන්න බෑ. මේ සියල්ල මට යම් මතු දවසකට දාලා යන්න වෙනවා. දාලා ගියාට පස්සේ මම මේ කරන දේවල් විපාක මට එනවා. හිතන්නකො පින්වත්නි ලෞකික ජීවිතේ මේකෙන් සාර්ථක වෙන්නේ නැද්ද කියලා. ලෞකික ජීවිතේ කොයි තරම්නම් පහසුවක් සනීපයක් ජීවිතයට ගෙනත් දෙනවා. ගැටෙන්නේ යන්නේ නැහැ සමාජෙත් එක්ක. එයා තමන්ගේ කටයුතු තමන්ගේ පහසුව තමන්ගේ කටයුතු තමන්ට අවශ්‍ය විදිහට සිද්ධ කරගන්නවා මිසක් සමාජෙත් එක්ක මහා ලොකු විප්‍රකාර තරඟවල දුවන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මමත් කවදා හරි වයසට යනවා. කවදා හරි කියන්නේ මේ මොහොතේත් වයසට යමින් ඉන්නේ. එක මොහොතක් දැන් මේ බණපදයේ අහන මොහොතේ වුණත් මගේ පින්වත්නි අපි වෙනස් වෙනවා. ජරා ධර්මයටපත් වෙනවා. මෙහෙම හිතන්න නිතර හිතන්න තරුණ මදයෙන් මත් වෙලා ඉන්න අය ඒ තරුණ මදයෙන් අත්විඳිනවා. තරුණ මදේ නිසා කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත කරගන්න කටයුතු නවත්තනවා. තරුණ මදයෙන් මත්විච්ච කෙනා වචනයක් කතා කළත් පින්වත්නි මොනවද කතා කරන්නේ? එලවටත් නැති මෙලවටත් නැති කාරණානේ බොහොම දෙනෙක් කතා කරන්නේ. තාරුණ නිසා මහානීය ආශාවන් මවාගෙන මහානීය ලෝක තුල වචනේ උනත් භාවිතා කරන්නේ බොහොම දෙනෙක් බොහොම අශෝභන තාලෙටනේ. බොහොම අශෝභනයි. තාරුණ්‍ය හැසිරීම අද බොහොම අශෝභනයි. එතකොට ඒ ඇයි තාරුණ්‍ය මදේ හින්දා. මෙහෙම හිතනවා නම් මේ මදය ප්‍රහීන වෙනවා. මේ මදය අඩු වෙනවා. නැති වෙන තැනට ගේන්න පුළුවන්. ඒකයි කිව්වේ මේ කාරණාව නිතර ජීවිතේ හිතන්න. ජරා ධම්මෝ මිජරානතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. පැවිද්දෝ අපිත් හිතන්න ඕනේ. නිතර අපිත් මේ කාරණා හිතන්න ඕනේ. ඇයි? වීරයෙක් එකතු කරගෙන අකුසලයේ දුරු කරලා කුසලයේ වඩහාගෙන නිවනට පිළිවෙත් පුරන්න. ඒක ඔබෙත් මගෙත් කාර්යයක්. ඒක ඔබෙත් මගෙත් මේ මනුලෝකෙ කළ යුතුම කටයුත්ත නිවනට පිළිවෙත් පුරන එක. ඒකටයි මනුස්ස ජීවිතයක් අපිට වටිනාකර මනුස්ස ජීවිතයක් අමිල මනුස්ස ජීවිතයක් ලැබුණේ. ඊළඟ කාරණාව දෙවැනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ නිතර සිහි කරන්න කියලා අපිට පෙන්නපු ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම ලෙඩ වෙන කාරණාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මමත් ලෙඩවීමට පත්වන කෙනෙක් කියන එක නිතර සිතන්න ඕනේ. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ කාරණාව හිතන්න ඕනේ. ඇයි පින්වත්නි මේක හිතන්න කිව්වේ? අපි ලෙඩ වෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. එතකොට මේක හිතන්නේ පින්වත්නි මෙතනත් අපිට මදයක් තියෙනවා. අත්ත බික්කවේ සත්තහනං
ආරෝග්‍ය මදෝ යේන මදේන මත්තා කාය දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. මොකක්ද අපිට තියෙන මදේ? ආරෝග්‍ය මදේ. අපි ලෙඩ වෙන්නේ නැහැ කියලා මිනිස්සු හිතනවා. දැන් ලෝකෙට මේ වෙනකොට විවසනකාරී වසංගතයක් ඇවිල්ලානේ නේද? COVID-19 නැත්නම් කොරෝනා කියන නමින් විවසනකාරී වසංගතයක් ඇවිල්ලා. හැමෝටම ලෝකේ බොහෝ දෙනෙක්ට මේ වසංගතයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එතකොට අද සමාජේ නැද්ද මිනිස්සු අපිට ඕක හැදෙන්නේ අපි බෙහෙත් විදලානේ තියෙන්නේ. අපිට ඕක හැදෙන්නේ නැහැ කියලා හිතන මිනිස්සු නැද්ද? ආරෝග්‍ය මදින් මත්විච්ච මිනිස්සු ඉන්නවා පින්වත්. ඒ ඇත්තෝ ඒ මදේ නිසාම මොකද කරගන්නේ? කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත මේ තිදොරින්ම කරගන්න පුළුවන් අකුසලය සිද්ධ කරගන්න. ආරෝග්‍ය මදෙන් මත් වෙන්න එපා. ඔබටත් මටත් කොයි මොහොතේ ලෙඩ වෙන්න වෙද්ද කියලා දන්නේ නැහැ. ලෙඩවීම නැමැති කුරුල්ලට ගෙයක් මේ ශරීරේ. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. දැන් සමහරු නැද්ද? සමහරු හිතන්න පින්වත් මෙහෙම ඉන්නවා. අපේ පරම්පරාවේ කිසි කෙනෙක් පිළිකා රෝගයට පත් වෙලා නැහැ. ඒ හින්දා මම කවදාවත් පිළිකාවකට පත් වෙන්නේ නැහැ. එහෙම හිතන ඇත්ත නැද්ද? ඉන්නවනේ. හිතනවා ඇත්තෝ ඉන්නවා. අපේ පවුලේ කවුරුත් අංශභාගී කියන රෝග තත්ත්වයට පත් වෙලා නැහැ. ඒ කියන්නේ මම පත් වෙන්නේ නැහැ. එහෙම හිතන ඇත්තෝ නැද්ද? ආරෝග්‍ය මදෙන්මත් වෙච්ච ඕන තරම් ඉන්නවා. පරම්පරාවේ කවුරුත් එහෙම නොවුනා කියලා මම වෙන්නේ නැතුව තියෙයිද? වෙන්න පුළුවන්. බන කියන මම වුණත් වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි ආරෝග්‍ය මතෙන් මත් වුණාම මොකද කරන්නේ? මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන කරන්නේම අකුසල් බොහොමයක්. අපි ලෙඩ වෙන්නේ අපිට ලෙඩ එන්නේ නැහැ. ලෙඩ වෙනවා කියන එක හිතන්න පින්වත්නි. ඒක නිතර හිතනකොට මොකද වෙන්නේ? මමත් ව්‍යාධි ධර්මයට ගොදුරු වෙන්න නියමිත කෙනෙක්. මම ව්‍යාධි ධර්මයේ ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? දැන් හිතන්නකෝ මේ ජීවිතය අද සතුටින් ඉන්නවා. හෙටත් හොඳින් ඉන්නවා. අනිද්දා ඔබ වැටිලා එක තැන් වුණොත් අංශභාගී තත්ත්වයට ආවා කියන නැගිටින්නම බෑ. ඔබ ඇදීමයි. කොහොමද පින්වත් එතනින් එහාට පින්කමක්වත් කරගන්නේ? පිළිවෙත් ටික අපහසුයිනේ පුරන්න අපි එක තැනක ඉඳගෙන. මේ මොහොතේ ඒකයි වීරිය වඩන්නම මේ කාරණා බොහොම වැදගත් වෙනවා කියන්නේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ අපිට කරන්න කියලා පෙන්වපු හැමදේම මම ඒකයි මුලදීත් සඳහන් කරේ. බොහොම වැදගත්. හිතන්න කියපු දේ වුණත් බොහොම වැදගත්. උන්වහන්සේ අපිට පෙන්වුවා මේ කාරණා වලින් අදට කරන්න තියෙන දේ අද කරන්න. ඒක පස්සට දාන්න එපා. දැන් මේ මොහොතේ ආරම්භන්න තියෙද්දි මේ මොහොතේ ආරම්භන්න. ඇයි හෙටට කල් දාන්නේ? හෙට මොනවා වෙයිද කවුද දන්නේ? නිවනට කාරණා රැස් කරගන්න පිළිවෙත් ටික අදම පුරන්න. ඒක දිනක් පස්සටවත් දාන්න එපා. හෙට මොනවා වෙයිද? අද මම දන්නේ නැහැ. අද කළ යුත්තේ මං අද කළ යුතුයි. මමත් ලෙඩ වෙනවා හෙට ලෙඩ වෙයිද දන්නේ නැහැ. මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතන් හිටියොත් මොකද කරන්නේ? අද කරන්නේත් අකුසලයට කාරණා, හෙට කරන්නේත් අකුසලයට කාරණා. හැබැයි මම ලෙඩ වෙනවා මට හෙට ලෙඩ වෙන්න වෙයිද දන්නේ නැහැ. අද මං කුසල් දහම් වැඩි යුතු ටික වඩන්න ඕන. අපි මේ කියන කරුණු හිතන්න ඕනේ. බින්ගත් බලන්න ප්‍රායෝගික මේ දේවල් හිතනකොට කොයි තරම් ජීවිතය සාර්ථක වෙයිද? කොයි තරම් ජීවිතේ වැදගත් ජීවිතයක් බවට ඒ ජීවිතේපත් වෙයිද? ලෞකික වශයෙන් විතරක් හිතන්නකෝ. ලෞකික වශයෙන් විතර කොයි තරම් වැදගත් වෙයිද? ඒ තරම් වැදගත් වීම ලෝකෝත්තර වශයෙන් කොයි තරම්නම් පිටිවහලා ගෙනත් දෙයිද? නිවනට කොයි තරම් පිළිවෙත් පුරන්න පහසුවක් ගෙන දෙයිද? කොයි තරම් වීරිය ගෙන දෙයිද? කුසලයේ දුරු කරගන්න, කුසලයේ වඩා වර්ධනය කරගන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණා පහ නිතර හිතන්න කිව්වේ. මෙහෙම හිතනකොට මේ මම ව්‍යාධිය කියන ලෙඩවීම කියන කාරණාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මම ලෙඩවීමට පත් වෙන කෙනෙක් කියලා. එයා ආරෝග්‍ය මදින් මිදෙනවා.
ආරෝග්‍ය මදයෙන් මිදෙනවා කියලා කියන්නේ පින්වත්නි කයෙන් වචනයෙන් මනසින් සිද්ධ කරන අකුසල කාරණා තිබ්බ කාරණා රැස් කරන අවස්ථාවක් අතහැරලා දානවා. අයින් කරනවා නැති කරලා දානවා. බලන්න කොයිතරම් ජයග්‍රහණයක්ද සංසාර ගමනටම ලැබෙන සාර්ථක ජීවිතයකට ලැබෙන කොයිතරම් වටින ජයග්‍රහණයක්ද. සිතන්න මේ කාරණා නිතර හිතන්න මේ කාරණා පහේ වැදගත්කම ඒසා විශාලයි. ඒ හින්දා මේ කාරණා එකින් එක ජීවිතේ නිතර මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම ඔබ පින්වත්නි පුදුමාකාර ශාන්තියකට ගෙනියනවා. පුදුමාකාර සැනසීමකට ගෙනියනවා. හිතන්න මේ කාරණා. තුන්වෙනි කාරණාව මගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා තේ. මොකද්ද? මම මරණය කියන කාරණාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මම මරණය කියන කාරණාවට පත්වෙන කෙනෙක් කියන එක නිතර හිතන්න ඕනේ. මම මරණයට පත්වෙන කෙනෙක් කියන එක නිතර හිතන්න ඕනේ. එහෙම හිතුවම මොකද වෙන්නේ? අපි ගාව මෙතනක් තියෙන මදයක් තියෙනවා. ඒ මදේ දුරු වෙනවා. මොකක්ද අපි ගාව තියෙන මදේ? ජීවිත මදය. අපිට ජීවිත මදේ තියෙනවා. ඒ මොකක්ද? අර ඉස්සෙල්ලත් මම සඳහන් කළේ අපේ පරම්පරාව කෙනෙක් අහවල් විදිහේ ලෙඩක් හැදිලා නැහැ. ඒ නිසා මට හැදෙන්නේ නැහැ වාගේ මෙතනත් මිනිස්සු හිතන්නේ නැද්ද? අපේ පවුලේ කවුරුත් අඩු වයසින් මැරිලා නැහැ. ඒ නිසා මං අඩු වයසින් මැරෙන්නෙත් නැහැ කියලා හිතන මිනිස්සු නැද්ද සමාජ ජීවිත මැදෙන් මත්විච්ච? මං නම් ළඟදී මැරෙන්නේ නැහැ. තව මට කල් තියෙන. නේද? දැන් සමහරු මරණය ගැන කතා කරනකොටත් කියනෝනේ කතා කරන්න එපා අසුබ දේවල් කතා කරන්න එපා කියලා කියනෝනේ. පින්වත්නි නිතර සිහි කළ යුතු කාරණාවක්. ඇයි? මේ අසුබ දේවල්ද මේ කතා කරන්නේ? නෑ පින්වත්නි මේ කාරණා හිතනකොට හිතට එන්නේ පුදුමාකාර ධර්මානුකූල වීරයක් ඇති කරගන්න සිතුවිලි. මේවා වීරිය උපදවා ගන්න කාරණා. හිතන්න හෙට මැරෙන්න වෙයිද දන්නේ නැහැ. ඔබේ පරම්පරාවේ කවුරුත් අඩු වයසින් මැරුන්නේ නැහැ කියලා ඔබ නොමැරී ඉන්න පුළුවන්ද? මැරෙන්න ඉඩ තියෙනවා පින්වත්නි. ඔබ කියා යම්මතු ආත්මික ප්‍රාණඝාතී ආදී අකුසල කර්මයක් කරා නම් විපාක විදිහට මේ ආත්මෙදි අඩු වයසින් මැරෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක අද වෙයිද හෙට වෙයිද තව සතියකින් වෙයිද අවුරුද්දකින් වෙයිද කියලා කියන්න බෑ. නමුත් කොයි මොහොතේ හරි ඔබ මැරෙනවානේ. මැරෙන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එකක්වත් හිතන්න ඕනේ. පින්වත්නි මැරෙනවා. මැරිලා ගිහිල්ලා මොන අත්භවයක ඉපදෙන්න වෙයිද කියලා දන්නේ. දැන් මැරිලා මනුස්ස ජීවිතයකම උපදිනවා නම් කිසි ගැටලුවක් නැහැ. මෙහෙම හිතන්න ඕනෙත් නැහැ, පින් කරන්න ඕනෙත් නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. හැබැයි මැරිලා ගිහිල්ලා ඊළඟ අත්භවයේ මොන භවයක උපදීද? දන්නේ නැහනේ. අපිට බොහෝම කාරණා වැඩි දුගති ලෝකයකට ගිහිල්ලා උත්පත්ති ලැබන්න. බොහොම කාරණා වැඩි. හිතලා බලන්න ඔබේ ජීවිතේ කොච්චරනම් ඔබ සිල් රැකලා තිනවද? කොච්චර ඔබ අතින් සිල් බිඳිලාද? ඒ නිසා හොඳට මේ කාරණා හිතනකොට වීරිය උපදවල අකුසල් කාරණා බැහැර කරනවා. මේවා මේ අසුභවාදී දේවල් නෙමෙයි. මේවා ඔබට ජීවිතයේ සුභවාදී කරන තැනට ගෙනියන්න පුළුවන් කාරණා. වීරිය උපදව ගන්න පුදුමාකාර ශක්තියක් ඔබට දෙන සිතුවිලි උපද්දවන කාරණා. මේවා ඒකයි නිතර සිහි කරන්න කිව්වේ. ජීවිත මදේ මේ තුලින් නැති වෙනවා. එතකොට ඔබ කයින් කරන, වචනයෙන් කරන, මනසින් කරන අකුසල කාරණා දුරු කරනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේවා හිතන්න කිව්වේ. නිතර හිතන්න. කොයි මොහොතේ මැරෙයිද දන්නේ. මම මැරෙන මොහොතේදී මට
සිහි කරන්න මං හොඳ පින්කම් සිද්ධ කරලා තියෙනවද? ජීවිතේ සතුටු වෙන්න පුළුවන් පින්කම් කරගන්න. කොහෙද හෙට මැරෙන්න වේද දන්නේ නැහැ. අනිද්දා මැරෙන්න වේද දන්නේ නැහැ. ඒ නිසා බොරු සිහින මවාගෙන මනෝලෝකවල ජීවත් වෙන්න එපා. ඔය මනෝලෝක වල ජීවත් වෙනවා නම් දැන් ඇහැරෙන්න. ඇති ඒ වගේ ජීවත් වුණා. මෙච්චර කාලයක් මනෝලෝකවල ජීවත් වෙලා ලැබිච්ච දෙයක් නැහැ. ඇත්තටම ලැබිච්ච දෙයක් නැහැ. හිත ආපස්සට ඇල්ල බලන්න මොනවත් ලැබිලා නැහැ. මනෝලෝකවල ජීවත් වෙලා. ඒ නිසා මනෝලෝකවල ජීවත් වෙනවා නම් දැන් ඇහැරෙන්න. ඇහැරිලා දැන්ම මේ පිළිවෙතට කටයුතු ආරම්භන්න. කොච්චර ඔට්ටුනත් පින්වත්නි මේ අපිටවත් අයිති නැති ශරීර කුඩුවක ඉඳන් මහානීය හීනමානක විහිළුවක් නෙමෙයිද කියලා බලන්න හිතලා. අපිටවත් අයිති නැති මගේ කියලා කියන්න පෙන්නන්න කිසිදු ඉන්ද්‍රියක් මේ ශරීරේ නැති මේ ශරීර කුඩුවක ඉඳන් ලෙඩ නැමැති කුරුල්ලට ගුහාවක් විච්ච ශරීර කුඩුවක් ඇතුළේ ඉඳන් මේක දිගුණු කරන්න මේක උදෙසා සැප දෙන්න මහානීය හීන දකින්න එපා. එහෙම මහානීය හීන දැකලා මහානීය විදිහට කටයුතු කරපු කිසි කෙනෙක් සාර්ථක වෙලා නැහැ. සාර්ථක උනේම පින්වත්නි මේ වගේ කාරණා හිතපු අය. මේ කාරණා හිතලා මේ කාරණා දැකලා මේ කාරණාව නිසා විදර්ශනා වඩලා ලෝක යථාර්ථය අවබෝධ කරගෙන සංසාර ගමන මිදිච්ච අය සාර්ථක ඇත්තෝ. ඒ සාර්ථක ඇත්තෝ අපිට පෙන්නපු කාරණා බොහොමයක් තියෙනවා. ඒ බොහොමය අපි ඉදිරියේ මේ කාලේ විද්‍යමාන වෙලා තියෙන කාලේ ඒකේ ප්‍රතිඵල ගත්තේ නැත්තම් මොන්න තරම් අපි අභාග්‍ය සම්පන්නද කියලා හිතලා බලන්නකෝ මේ කාරණා. හිතලා බලන්න. එකින් එක අරගෙන හිතන්න. ඒ නිසා මේ දැන් දුවලා තියෙනවා ජීවිතේ බොහෝ දුර ගමන්. බොහෝ හීනවලට දීවා, බොහෝ ඉලක්කවලට දීවා, ඉලක්කවලට දුවන්න සංසාරේ ජීවිතේ දුවන්න. හැබැයි ඒවා බොරු මනෝලෝකවල ඒවා ඇති කරගන්න එපා. මහානීය තරඟ දුවනවා මිනිස්සු. මම මේසා විශාල තට්ටු ප්‍රමාණයක් තියෙන ගෙයක් හදනවා. මේසා විශාල මුදලින් යුක්ත වාහනයක් හදනවා. ගිය ගන්නවා. නැද්ද එහෙම හීන දකින මිනිස්සු? ඉන්නවනේ. ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒ හීන හිතා ගන්නවා. එයාලා මොකක් කියලා හිතාගන්නේ? මං සැපයක් හොයනවා. මේ වගේ තට්ටු තියෙන ගෙයක් හදලා මං සැප විඳිනවා. මේ වගේ වටිනාකමක් තියෙන වාහනයක් අරගෙන මම මහානීය සැපයක් විඳිනවා. එහෙම හිතාගෙන අර මායාව හිතේ මවාගෙන අද ඉඳන් දුක් විඳිනවා. ඒ වින්දනය ගන්න අද ඉඳන් විඳවනවා. විඳවලා වාහනේ ගන්නවා. වාහනේ අරගෙන එයා පාරේ එනකොට දකිනවා තවත් ඊට වැඩිය ටිකක් මිලෙන් අධික වාහනයක්. එතකොටම හිතනවා අපරාධ මේක ගත්තේ අරක ගත්තා නම් හොඳයි වගේ එකක් හිතෙනවා. එතකොටම ඉවරයි නේද අර විඳින්න ගියෝ සැපේ. ඒ නිසා වාහනයක් ගන්න හොඳයි. ගමන් බිමන් යන්න පහසුයි. නිවසක් හදන්න අවශ්‍යයි. ජීවත් වෙන්න නිවසක් ඕනේ. ඒකත් හදන්න. ඒව මහානීය කරගන්න එපා. ඒව මැත්තේ මැරෙන්න එපා. ඒවට ජීවිතේ මේ අල්ප ආයුෂ ප්‍රමාණයක් නේ තියෙන්නේ. අපමෙදම් බික්කවේ මනුස්සානං ආයු. අපිට අවුරුදු 2500ක් 7000ක් 8000ක් වගේ දීර්ඝ ආයුෂ නැහැ. හරිම පොඩ්ඩයි තියෙන්නේ. මේ හරිම පොඩ්ඩේ වැඩි කාලයක් බුදියනේ කරන්නේ. එතකොට මේ ජීවිතේ මේ ටික කාලේ පින්වත්නි මනුස්ස ජීවිතයක් ලැබුණේ හිත හොද ගන්න. නිවනට කාරණා රැස් කර ගන්නට ඒකේ ප්‍රතිඵල ගන්න. ඒක එක තප්පරයක්වත් අහක දාන්න එපා. මේ කාරණා නිතර හිතන්න. නිතර හිතන එක ඔබ අකුසලයෙන් ඈත් කරලා කුසලයට ගෙනියනවා. ඒකයි ධර්මයේ හොඳ කල්යාණ මිත්‍රෙක් කියලා කිව්වේ. ධර්මයේ ඔබට කල්යාණ මිත්‍රයෙක් කරගෙන ජීවිතයට එකතු කරගන්න. මම ඒකයි ඉස්සෙල්ලාම සඳහන් කළේ මුලදීත්. ඇහෙන බණපදයක් ගන්න ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන ජීවිතේ සාර්ථක එකක් කරගන්න.
මේ සාර්ථක එකක් කරගන්න බුදුහාමුදුරන්ගේ බණපද තරම් ඔබේ ජීවිතයට වටින වෙන්න කිසිම කාරණාවක් නැහැ. බුදුහාමුදුරුවෝ තරම් අපිට අනුකම්පා කරලා අපේ දියුණුව පැතපු වෙන කෙනෙක් නෑ බුදුහාමුදුරුවෝ තරම්. ඒ නිසා උන්වහන්සේ අපිට පෙන්නපු මගේ අපි යන්න. මොකද මේසා විශාල කාල සීමාවක් අපි යම්බඳු දුකක් වින්දනම් වින්දේ අපි මේ බුද්ධ ආධිකාරය උතුමන්ගේ වදනට අකීකරු වීම නිසාමයි. උන්වහන්සේලා අපිට පෙන්නපු පිළිවෙත තුත ගමන් නොකිරීම නිසාමයි දැන්වත් දුකට කාරණාවක් රැස් නොකරගෙන උන්වහන්සේලාගේ ධර්මයට උන්වහන්සේලාගේ වචනයට කීකරු වෙන්න. කීකරු වෙලා උන්වහන්සේලා පෙන්නපු මගේ යන්න බලන්න. කොයි තරම් සැනසීමක් ඔබට ඔබේ ජීවිතය ගෙනත් දෙයිද කියලා. කොයි තරම් වටිනාකමක් ඔබට ඔබේ සංසාරේ මුළුල්ලේ ලැබෙයිද කියලා. ගමන් කරන්න අද ඉඳන් ඒ මගේවත් මේ වෙනකන් ගමන් කරලා නැත්තම් අද ඉඳන් අරබන්න. එතකොට මේ කාරණා තුනම නිතර හිතන්න. ඊළඟ එක මගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි සබ්බේ මේ පීහි මනාපේහි නානා භව විනා භව අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවාතේ. මා සේම මා ප්‍රිය කරන හැම දේමත් වෙනස් වෙනවා මේ කියන කාරණාව නිතර හිතන්න. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව අබින්නම් පච්ච වෙක්කිතබ්බං. මං දරාවට පත් වුණා, මං ව්‍යාධියට පත් වුණා, මම මරණයට පත් වෙනවා. ඒ වගේම මං ප්‍රිය කරන හැමදේම පින්වත්නි ඒ විදිහට වෙනස් වෙනවාමයි. පුද්ගලයෝ ගත්තොත් පුද්ගලයෝ ෂණයක් ඇතුළේ වෙනස් වෙනවා. සිතුවිලිනේ තියෙන්නේ. හිත ෂණික වෙනස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවනේ චිත්තං ලහු පරිවර්තන මං සිත තරම් වෙනස් වෙන ෂණිකයෙන් වෙනස් වෙන කාරණාවක් දකින්නේ නැති තරම් කියලා. එතකොට මිනිස්සු ගත්තොත් වෙනස් වෙනවා. භෞතික වස්තු ගත්තොත් වෙන ආශා ගත්තොත් ඒවත් වෙනස් වෙනවා. මේ ආශා නිසා සමහර විට අපිට දුක ගේන්න පුළුවන්. ඒ නිසා ළඟ තියෙන ධර්මතාවලට මනාව හිත පිහිටවලා හිටියට මේවා වෙනස් වෙනවා කියලා නිතර හිතන්න. ප්‍රිය කරන හැමදේම වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ ඔබ ප්‍රිය කරා යම් කෙනෙක්ට ඔබ ජීවිතේ ප්‍රිය කරනවා යම් කෙනෙක්ට ඒ කෙනාට ඔබ ප්‍රිය කරන්නේ අපි හිතමු ඒ කෙනාගේ සිනහවට අනේ ඒ කෙනා හරි ලස්සනයි hina වෙනකොට දත් ටික විහිදලා hina වෙනවා. ඒ කෙනා යන විදිය හරි ලස්සනයි. ඒ කෙනා අඳින පළඳින විදිය හරි ලස්සනයි. මේ විදිහට මොකක් හරි හේතුවක් මත ඔබ යම් කෙනෙක් ප්‍රිය කරනවා. අපි හිතමුකෝ ඒ කෙනා hina වෙන විදිහ ඒ කෙනාගේ දත් ටික ලස්සනට විහිදලා hina වෙන විදිහට කැමති. ඔබ කැමති වුණේ අවුරුදු 20න් කියලා හිතන්න. ඒ 20 නම් තවත් 20ක් ඉස්සරහට ගිහිල්ලා අර ප්‍රිය කරපු දත් ටික දිහා ආපහු හැල්ල බලන්න තියෙනවද කියලා ඒ විදිහට වෙනස් වෙනවා පින්වත්නි. වෙනස් මේ හැමදේම වෙනස් වෙනවා. ඒ කාරණාව නිතර හිතන්න. ඒ කාරණාව නිතර හිතනකොට මේවා කෙරෙහි අර අතිශය ආසාවම නෑ ලෝභ සහගත ඒවා අතිශයෙන් හිතන්නේ නෑ. කොයිතරම් සැනසීමක් කියලා ගෙනත් දෙයිද කියලා හිතන්නකෝ. මේ ලෝකෙ මිනිස්සු කොයිතරම්නම් රැස් කරන්න කාරණා එකතු කරනවද? කීයෙන් කී දෙනාද රැස් කරන දේ අත්හරින්න කියලා හිතන්නේ. රැස් කරනවට වැඩිය අත්හැරීම තුළ සතුටක් තියෙනවා. දැන් හිතන්නකෝ ඔබේ ජීවිතය ඇතුලේ ඇඳුම්නම් කීයක් අරන් ඇද්ද? ඇඳුම්නම් කීයක් අරන් ඇද්ද? ඒ ඇඳුමක් ගත්ත වාරයක් පාසා සතුට කියන එක ෂණයකට ලැබුණා. අනේ මම ලස්සන ඇඳුමක් ගත්තා. නේද? හැබැයි ඔබට තාම ඇති වෙලා තියෙනවද මං ඇඳුම් ගත්තා දැන් ඇති කියලා? එහෙම ඇති වෙලා නැහැ. ඒක මහානීය සතුටක් ගැනත් දීලත් නැහැ. හැබැයි හිතන්න සමහර ඇත්තෝ ඔබ දැකලා තියෙනවද පින්වත්නි? හරි ලස්සනට දන් දීලා දන් පින්කම ඉවරුණාට පස්සේ එයාට කවුරු හරි කතා කරනවා යන් කැම ටිකක් කන්න දැන් පින්කම ඉවරයිනේ කියලා. එතකොට මොකද කියනවා? එයා කියනවා අනේ දැන් නම් කන්න බෑ. දැන් හිත පිරিলা තියෙන්නේ. එයි අත්හැරීම ඊ තරම් සැනසීමක් ගෙනත් දෙනවා. රස කිරීමට වැඩිය අත්හැරීම මහානීය සැනසීමක් ගෙනත් දෙනවා. ඒ නිසායි
ඒ නිසයි මේ සෝය විඳින්න එන්න කියලා කියන්නේ. මං කියන්නේ මහල වෙන්න කියන එක නෙමෙයි. මහල වෙනවා නම් හොඳයි. මේ පැවිදි ජීවිතය කියන්නේ නිවනට ගමන් කරන්න මහානීය මහෝපකාරයි කටයුත්තක්. ඔබ ගිහි ජීවිතේ ඉඳනත් පින්වත්නි මහානීය ආසත් එක්ක ඇලිලා ඉන්න එපා. මේවා වෙනස් වෙනවා කියලා දකින්නවත් එක්කම ඔබ මහානීය ආසවලට ඇලෙන්නේ නැහැ. ඒ නිසයි මේක හිතන්න කියන්නේ. ඔබ යම් බඳු දෙයකට ඇරිලනවා නම් ඒ ඇලෙන්නේ ළඟම තියෙන ධර්මතාවයට. මිනිස් මනස යම් විෂයක් භාවිත වුණොත් ඒ භාවිත වුණ දේ තමයි හැම වෙලාවෙම ආරම්මන ස්වરૂපීව ආරම්මන ප්‍රත්‍ය වෙමින් ජීවිතයට එන්නේ. ඔබ ජීවිතය අවසන් කරන මොහොතේ ඔබ කැමැති වුණත් පින්වත්නි පිළිගන්න වෙනවා අකමැති වුණත් කවදා හරි මුහුණ දෙන්න සිද්ධ වෙනවා මරණය ඇතුළට. මරණයට පත් වෙනකොට එකපාර මැරෙන්නේ නැහැ. ඇහැට එන චක්කු සංඥාව නැති වෙලා ඇහැ පේන්නේ නැති වෙලා යනවා. ඊට පස්සේ මේ එකින් එක ඉන්ද්‍රිය වල තියෙන සංඥාවන් පහ වෙලා එකින් එක හිමින් හිමින් පහ වෙලා යනවා. හැබැයි මේ සියල්ල පහ වෙලා ගිය ගමන් මැරෙන්නෙත් නැහැ. මනෝද්වාරයේ සක්‍රියව පවතිනවා. අන්න ඒ වෙලාවට ඔබේ ජීවිතයට වැඩිපුරම පුරුදුනේ යම් අරමුණක්ද ඒ අරමුණ වහාම එනවා. හොඳට චිත්තානුපස්සනාව සතිපට්ඨානය වඩපු කෙනෙක්ට හැරුණාම මනෝද්වාරයට එන ධම්මාරම්මනේ තම වසඟයට ගන්න බෑ. මනෝද්වාරයට එන ධම්මාරම්මනේ තම වසඟයට ගන්න බෑ. ඒ වෙලාවට ඒ සිතුවිල්ලට යට වෙන්න වෙනවා. වසඟයටපත් වෙන්න වෙලා ඒ සිතුවිල්ල හින්දම සක්දෙවිවරුත් අපායේ ඉපදුනා. ඇයි ළඟ තිබ්බ ආසාව ළඟ තිබ්බ දෙයට ආසාව ඇති කරලා ඒ දේ ආසාව නිසා ඒ සිතුවිල්ලම හිතලා ඒ සිතුවිල්ල මරණාසන්න මොහොතේ ඇවිල්ලා අපාගාමීන් තැනකට කාරණා හැදිලා දෙනවා. ඒ හින්දා මේ කාරණාව හොඳට හිතන්න මොකද්ද මම ප්‍රිය කරන දේවල් වෙනස් වෙනවා. සබ්බේහි මේ මනාපේහි නානා භවෝ විනා භවෝ අභින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පපජිතේනවා. මේ හැමෝම මේ කාරණාව නිතර සිහි කළ යුතුය. ඊළඟ කාරණාව අවසාන කාරණාවට ආන සූත්‍රය ඇතුළේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වන කම්මස්ස කෝමි කම්ම දහයාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දහයාදෝ පවිසති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම කර්මයේ ස්වභාවය කරගෙන කර්මයේ දහයාදේ කරගත් කෙනෙක්, කර්මයේ ඥාතියා කරගත්ත කෙනෙක්, මම කර්මය නිසා උපන් කෙනෙක් කියන එක හිතන්න. ඒක නිතර හිතන්න. ඒක නිතර හිතලා පින්වත්නි හිතන්න කල්යාණං වා පාපකං වා තස්ස දහයාදෝ පවිසති. හොඳ දේ කළොත් මට හොඳ විපාක, නරක දේ කළොත් නරක විපාක. මෙහෙම හිතනකොට අපි අතින් අකුසලයට කාරණා රැස් වෙන්නෙම නැහැ. මෙහෙම හිතපු කෙනෙක්ම තමයි වෙනවත් ජීවිතේ සංසාර ගමන ඇතුළේ ජයගත්තේ. අපම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ බෝසත් අවදියෙත් මෙහෙම හිතුවා. මෙහෙම හිතලා තමයි භාග්‍යවත් වහන්සේ බෝසත් අවදියේ පාරමී පුරලා සම්මා සම්බුද්ධ රාජ්‍යත්වය අවබෝධ කරගන්නේ. අත්තිහේ හේති සෝ මග්ගෝ නසෝ සත්තාන හේතුයේ පරියේ සිස්සාමි තං මග්ගං භවතෝ පරිමුත්තාහ. සනසිල්ලක් ලෝ විද්‍යමාන වෙන්න ඕනි මේ තරම් දුකක් ලෝකෙ විද්‍යමාන වෙනවා නම් උන්වහන්සේ හිතනවා හඬන වැළපෙන ලෝකෙ සුවදායි කරන කෙලෙසුන්ගෙන් තොර නික්ලේශී වෛරය නැති මෛත්‍රිය ඇති මුලාව නැති ප්‍රඥාව ඇති ලෞතුරා මං පෙතක් තිබිය යුතුමයි. මං ඒ සැනසිල්ල සොයා යන්නෙමි. මං ඒ සැනසිල්ල හොයාගෙන ලෝ සතුන්ට කියා දෙමි. බුද්ධෝ හං බෝධිස්සාමි මුත්තෝ හං මෝචයේ පරේ තින්නෝ හං තාරසිස්සාමි සංසාරෝ ගහමයක් භයා. මම පළමු කොටම මේ මහා සසර කතර මිදී යන්නෙමි. මේ සසර කතරෙන් මම මිදී ලෝ සතුන් මුදවන්නෙමි. ඉපදෙන මැරෙන මේ දුක ගෙවා දමා සියලු සතුන්ට නිදහස් වන මාවත විවර කරන්නෙමි. එනිසා මම මේ දුකට කරුණු හොයන ගමන යනවා. උන්වහන්සේ මේ කාරණා හිතපු හින්දා නිතර මෙනෙහි කරපු හින්දා උන්වහන්සේ අපිට මඟ පෙන්වන්නට ආවා. අපිත් පින්වත්නි
හිතලා බලන්න බුද්ධ ආදී උතුමන් වහන්සේලා උන්වහන්සේ පෙන්නපු මග තුල වැඩම කොට වැඩවිඳ වදාරපු උත්තම රහත් මහරහතුන් වහන්සේලා උන්වහන්සේලා මේ කාරණා නිතර නිතර හිතුවා. මේ කාරණා නිතර නිතර හිතලා උන්වහන්සේලාගේ ජීවිත සාර්ථක ජීවිත කරගත්තා, ජයග්‍රාහී ජීවිත කරගත්තා, නැවත දුක ස්පර්ශ නොකරන ජීවිත බවට පත් කරගත්තා. ඒ නිසා මේ දුක ගැලී ගැලී වෙසෙන දුක මත පිහිටලා තියෙන ලෝකේ පින්වත්නි මේවා හිතලා ජීවිත සාර්ථක කරගන්න. බුදුවරයෙක් අපිට කරන්නේ පින්වත්නි මග පෙන්වන එක විතරයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. අපි කරගන්න ඕනේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරපු මගේ යන්නේක. මේ කරුණු මගේ පින්වත්නි හිතනකොට මේ කරුණු අනුව හිතලා විදර්ශනා වඩලා අපි ප්‍රායෝගිකව ගමන් කරනකොට අපේ නීවරණ ධර්ම නැති වෙනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙලා ඒවා ප්‍රහීන වෙනවා. එහෙම ප්‍රහීන වෙලා අපිට නිවන බාධක කරන නිවනට බාධක කරන කරුණු ඇත්තෙනවා. මේවා හිතන්න. මොකද අපි සංසාරේ දුගතිය උත්පත්තිය කරගන්නට අපිට හේතු වෙච්ච සංයෝග ධර්ම තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන හින්දා තමයි පින්වත්නි අපි බත් කකා ඉන්න ජීවිතයක ඉපදිලා එක ක්ෂණයෙන් තනකොළ කන ජීවිතයකට යන්නේ. බත් කකා ඉන්න ජීවිතයක ඉපදිලා එක ක්ෂණයෙන් කැහි හොටු කන්න ප්‍රේතත් භවයකට යන්නේ. මේ කාරණා තුන හින්දා, මේ සංයෝජන ධර්ම තුන හින්දා. මේ සංයෝජන හින්දා තමයි පින්වත්නි අපි අපාගාමි වෙන්නේ. අපි දුකටපත් වෙන්නේ. මේ කාරණා හිතනකොට, මේ කාරණා මෙනෙහි කරනකොට මේ සංයෝජන දුරු කරගන්න ඔබට ක්‍රමවේදය සැකසෙනවා. ඒ කියන්නේ ඔබ ආයේ දුකකට කාරණා රැස්වන දුගති ලෝකයක උත්පත්තිය ලබන්නේ නැහැ. ඔබ භාග්‍යවත් උත්තමයන්ට කීකරු වෙලා, බුදුහාමුදුරුවන්ගේ වචනට කීකරු වෙලා ඔබ පුදුමාකාර ජයග්‍රාහී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම කාරණා නැවත සිහිපත් කරන්නම්. ජරා ධම්මෝමි ජරානතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම ජරාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මම ජරාවටපත් වෙන කෙනෙක්. මම වයසට යනවා කියලා හිතන්න. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම ලෙඩ වෙනවා කියන කාරණාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මමත් ලෙඩවීමටපත් වෙන කෙනෙක් කියලා නිතර නිතර හිතන්න. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම මරණය කියන කාරණාව ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මමත් මරණයටපත් වෙන කෙනෙක් කියන එක හිතන්න. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ පබ්බජිතේන් අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම ප්‍රිය කරන හැමදේම වෙනස් වෙනවා කියන එක නිතර නිතර සිහි කළ යුතුයි. ඒක හිතන්ට. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම කර්මයේ ස්වභාවය කරගත්ත, කර්මයේ දායාදය කරගත්ත, කර්මයේ ඥාතියා කරගත්ත, කර්මයේ උත්පත්තියක් කරගත්ත කෙනෙක්. එනිසා මම යහපත් දේ කරන්න ඕනේ. අයහපත් දේ නොකර ඉන්න ඕනේ. යහපත් දේ කරොත් යහපත් ප්‍රතිවිපාක, අයහපත් දේ කළොත් මටම අයහපත් ප්‍රතිවිපාක දෙන්නේ. මං කරන ඒවා වෙන කාටවත් නෙමෙයි, මටමයි ඒකේ අන්ට විපාක එන්නේ. ඒ නිසා මං අකුසලයේ දුරු කරන්න ඕනේ, කුසලයේ වඩා වර්ධනය කරගන්න ඕනේ. එහෙම වඩා වර්ධනය කරගෙන නීවරණ ධර්ම යටපත් කරගෙන මම සංයෝජ ධර්ම අයින් කරගෙන නිවන පසක් කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබේ සිතුවිල්ල තුල ඇති කරගන්න ඕනේ. ඒ සිතුවිල්ල සාක්ෂාත් කරගන්න, ඒ සිතුවිල්ල කරා ගමන් කරන්න, ඒ සිතුවිල්ල කරා ගමන් කරන්න පිළිවෙත් පුරන්න ඔබට මේ දේශනාව මහෝපකාරී වේවා, වෙත්වා, වෙම්වා කියන සාදු කියන සිතුවිල්ල හිතේ ඇති කරගන්න. ඒ සිතුවිල්ල ඔබ නිවන් කරා ගෙනියන පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වත්නි, අද දවසේ මගේ දීපදෝත්තම මාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබට මට නිතර සිහි කරන්න කරුණු 5ක් දේශනා කරපු ඨාන සූත්‍රය අන්තර්ගත වෙච්ච යම් බඳු ධර්ම මාත්‍රයක් ශ්‍රවණය කරන්ට යෙදුණා.
ඒ ධර්ම මාත්‍රේ ශ්‍රවණය කිරීම තුළින් අපි ජනිත කරගන්නට යෙදුණු සකල විදානිසංස ධර්මයෝ මේ ලෝ සසුන් සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සමස්ත සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරම අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වීම දෙවියන්ගේ අසීසුරු වඩා වර්ධනය කර ගනිත්වා. අවසන දෙවියෝත් මේ ධර්මතාශී කැඳවීම තුළින් දෙවියන්ටත් ප්‍රාර්ථනා කරන අන්දමකින් මේ සංසාර ගමන කෙලවර කොට ලබන උත්තම විශුද්ධියෙන් සැනසෙන්නට දෙවියන්ටත් මේ පින් මහෝපකාරී වේවා කියන සිතුවිල්ලෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. ගිල ඔබේ ගුණමු